අයිබෝවන් ව්‍යාපාර අධ්‍යයනයේ විෂය නිර්දේශයේ 13 ශ්‍රේණියට අයත් නිපුණතා මට්ටම හෙවත් අවසාන නිපුණතා ඒකකය වන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා පුළුල් කිරීම සඳහා ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කරන ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීම එම ඒකකයේ මූලික කොටසයි. නිපුණතා මට්ටම් අතරින් ව්‍යාපාර සැලැස්මට අදාළ වන ඒකක විශාල ප්‍රමාණයකට සම්බන්ධ වන පාඩම් ඒකක නිපුණතා මට්ටම් පෙර පාඩම් වලදී මේ දරුවන්ට අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා. උදාහරණයක් හැටියට ව්‍යාපාර සැලැස්මක ඇතුළත් වෙන මෙහෙයුම් සැලැස්ම ගත්තොත් මෙහෙයුම් කළමනාකරණය කියන ලොකු පාඩමක් යටතේ ඒක සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා කලින් අධ්‍යයනය කරපු පාඩම් කීපයක සම්මිශ්‍රණයකින් මේ ව්‍යාපාර සැලැස්ම කියන ඒකකය ගොඩනැගී ඇති නිසා ව්‍යාපාර සැලැස්මක පිළිබඳ අවබෝධයක් පහසුවෙන්ම ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. මේ දරුදරියන් ව්‍යාපාර සැලැස්මක් කියන්නේ මොකද්ද? ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කරන්නේ කුමන අවස්ථාවලද? ව්‍යාපාරයක් ආරම්භ කරනකොට, ව්‍යාපාරයක් නවීකරණය කරනකොට, පුළුල් කරනකොට ව්‍යාපාර සැලැස්මක් ආරම්භ කරනවා. මතක තියාගන්න ඕනේ ව්‍යාපාර සැලැස්ම කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පමණක් සීමා වෙන කොටසක් නෙවෙයි. එනිසා ව්‍යාපාර සැලැස්මක් කියන්නේ මොකද්ද? ව්‍යාපාර සැලැස්මක ප්‍රයෝජන මොනවද? ව්‍යාපාර සැලැස්ම සකස් කිරීමේදී මතුවන ගැටලු මොනවද? ඒ ගැටලු වලට කල්තියා සකස් කරන විසඳුම් මොනවද? ව්‍යාපාර සැලැස්මක් අසාර්ථක වෙන්න බලපාන කාරණා පිළිබඳ ගැඹුරු අවබෝධයක් මෙම නිපුණතා මට්ටමේදී මීට කලින් මෙම වැඩසටහන් වලදීම මේ දරුදැරියන් හොඳින් අධ්‍යයනය කර ඇතැයි මම විශ්වාස කරනවා. නිපුණතා මට්ටම් 18 කියන ඒකකයේ යටතේ තමයි මේ අද වැඩසටහන අපි මේ දරුදැරියන් එක සාකච්ඡා කරන්නේ. ව්‍යාපාරයේ මානව සම්පත් සැලැස්ම කියන ඒකකය. ව්‍යාපාර සැලැස්මක ඇතුළත් වෙන මූලික අංගයන් කීපයක් තියෙනවා. මුල් පිටුව, ව්‍යාපාර විස්තරය, අලෙවි සැලැස්ම, මෙහෙයුම් සැලැස්ම, මානව සම්පත් සැලැස්ම, මුල්‍ය සම්පත් සැලැස්ම, ඇමුණුම කියන ඒකකයන්. එම ඒකකයන් අධ්‍යයනය කිරීමත්, එම ඒකකයන්ගේ අනු කොටස් අධ්‍යයනය කිරීමත් මේ දරුදැරියන් අනිවාර්යයෙන්ම කළ යුතු මූලික කොටසක් වෙනවා. ඒ අනුව ව්‍යාපාර සැලැස්මක ඇතුළත් වෙන අංගයන් මීට පෙර සාකච්ඡා කළද මා එතනදී අවධානය යොමු කරන්න උත්සාහ කරන්නේ ව්‍යාපාර සැලැස්මක ඇතුළත් අංගයන්ද එම අංගයන්ගේ අනු කොටස්ද ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීමෙන් ඉහළ සාධන මට්ටමකට මේ දරුදැරියන්ට යන්න අවස්ථාව යොමු වෙනවා. ඒ අනුව ව්‍යාපාරයේ මානව සම්පත් සැලැස්ම පිළිබඳව අපි සාකච්ඡා කරනකොට මානව සම්පත් කළමනාකරණය කියන ලොකු ඒකකයක් මීට පෙර මේ දරුදැරියෝ අධ්‍යයනය කර ඇතැයි මම විශ්වාස කරනවා. එම මානව සම්පත් සැලැස්මේම ව්‍යාපාර සැලැස්මකට කොයි ආකාරයෙන් සම්බන්ධ වෙනවද? මානව සම්පත් සැලැස්මක් කියන්නේ මොකද්ද? මානව සම්පත් සැලැස්ම පිළියෙල කිරීමේ වැදගත්කම හඳුනා ගැනීම, මානව සම්පත් සැලැස්මක ඇතුළත් විය යුතු කරුණු හඳුනා ගැනීම, මානව සම්පත් සැලැස්මක් අපි කොහොමද පිළියෙල කරන්නේ කියන උපකොටස් ටික තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. මේ අනුව මේ මානව සම්පත් සැලැස්මක් කියන්නේ මොකද්ද කියන එක අපි කෙටියෙන් අවබෝධ කරගන්නවා නම් ව්‍යාපාරයක අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීම පිණිස අනාගත මානව සම්පත් අවශ්‍යතා නිශ්චය කිරීමත්
නිශ්චය කිරීමක්. ඒ සඳහා අදාළ පිරිවැය ඇස්තමෙන්තු කොට සකසනු ලබන සැලැස්ම මානව සම්පත් සැලැස්ම ලෙස අපිට හැඳින්විය හැකියි. ඒ අනුව ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම පිණිස මානව සම්පත් අවශ්‍යතා නිශ්චය කිරීමක්. ඒ සඳහා අදාළ පිරිවැය ඇස්තමෙන්තු කිරීමත්. ඒ සඳහා අදාළ වන පිරිවැය ඇස්තමෙන්තු කිරීමක්. මේව කොටස් වලට ඇතුළත් වෙන බව හොඳින් අවබෝධ කරගන්න ඕන. ඒ අනුව මානව සම්පත් සැලැස්ම කියන එක මානව සම්පත් කියන්නේ ව්‍යාපාරයකට වැදගත්ම සම්පත. කොතරම් ධනෙ තිබුණත් කොතරම් දීපල භෞතික වශයෙන් තියෙන්න පුළුවන්. ඒ වුණත් මානව සම්පත තරම් ව්‍යාපාරයකට වැදගත් වෙන සම්පතක් නැහැ. ප්‍රතිචාර දැක්විය හැකි වැදගත්ම සාධකයක් නිසා ව්‍යාපාර සැලැස්මක මානව සම්පත් සැලැස්මක් වැදගත් වෙන්න හේතු කීපයක් තියෙනවා. අන්න ඒවා තාම වැදගත් කොටස් හැටියට දරුවන් සලකන්න ඕන. අනාගත සේවක අවශ්‍යතා හා පිරිවැය පුරෝකතනය කළ හැකි වීම. අනාගත සේවක අවශ්‍යතා හා පිරිවැය පුරෝකතනය කළ හැකි වීම. කොච්චර සේවකයෝ අනාගතයේ අවශ්‍ය වෙනවද? ඒ සේවකයන් සඳහා කොච්චර පිරිවැයක් දරන්න පුළුවන් වෙයිද කියලා වර්තමානයේ අපිට පුළුවන් වෙන්න ඕනේ අනාගත තත්ත්වයේ පිළිබඳ කතනයක් කරන්න. මානව සම්පත වඩා කාර්යක්ෂම හා ඵලදායී ලෙස යොදාගත හැකි වීම. ඒ වගේම ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම තුළින් මානව සම්පත් ව්‍යාපාරයේ අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට කාර්යක්ෂම හා ඵලදායී ලෙස යොදා ගන්නට මේක අත්වලක් වෙනවා. ඒ වගේම සේවක අවශ්‍යතා කලින් හඳුනා ගැනීමෙන් ව්‍යාපාර කටයුතු අඩපණ වී යාම වළක්වා ගත හැකියි. සේවකයෝ කොච්චර ඕනද, ඒ අංශවලට සේවකයෝ කොච්චර ඕනද කියන එක කල්තියා හඳුනාගත්තොත් ව්‍යාපාර කටයුතු නොනවත්වා අඩපණ නොවි සමස්ත ව්‍යාපාර පද්ධතියම ආරක්ෂා කරගන්නට ඒ අවස්ථාවක් වෙනවා. ඒ වගේම තමයි හදිසියේ සේවකීන් බඳවා ගැනීමට ගියොත් විශාල වියදමක්, විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙන්න පුළුවන්. කල්තියා ව්‍යාපාර සැලැස්මක්, මානව සම්පත් සැලැස්මක් සකස් කිරීම තුළින් හදිසිය බඳවා ගැනීම සිදු වෙන්නේ නැහැ. විශ්‍රාමය යන, ඉවත් වෙලා යන, එහෙම නැත්නම් අභාග්‍යවන්ත ලෙස උත්පල වෙන, මරණයට පත්වන සේවකයෝ ඉන්න පුළුවන්. ඒ සේවකයන් වෙනුවෙන් වර්තමානයේ අපි ඇස්තමෙන්තු කරනවා මෙච්චර සේවක සංඛ්‍යාවක් අපේ කටයුතු වලට අවශ්‍ය වෙයි කියලා. එතකොට හදිසිය බඳවා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී වියදම අවම කරගන්න පුළුවන් වෙනවා මේ සැලැස්මත් තුළින්, මානව සම්පත් සැලැස්ම තුළින් ඒ ව්‍යාපාර කටයුතු කොහොමද ඒකට ව්‍යාපාර සැලැස්මට සම්බන්ධ කරගන්නේ කියලා. අනිත් එක සේවකයන්ගේ සංවර්ධන අවශ්‍යතා, පුහුණු අවශ්‍යතා හඳුනා ගන්න පුළුවන් වෙනවා. වර්තමානයේ ඉන්න සේවකයන්ගෙන් කොච්චර පුහුණුව, සංවර්ධනය කියන සංකල්පය ඉතාම වැදගත් වෙනවා. කළමනාකරන නොවන සේවකයෝ ඉන්නවා, කළමනාකරන සේවකයෝ ඉන්නවා. ඒ නිසා මේ අයට අවශ්‍යතා මොන වගේ සංවර්ධන කටයුත්තක්ද, මොන වගේ පුහුණුවක්ද ලබා දිය යුතුයි කියලා එකෙන් කල්තියා හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීම තුළින්. ඊළඟට ඒ වගේම ඉහළ නිපුණතාවයෙන් යුත් සේවකයන් ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ මේ අභ්‍යන්තරයෙන් වෙන්න පුළුවන්, බාහිරින් වෙන්න පුළුවන් සේවකයන් ඒ තනතුරු සඳහා ආකර්ෂණය කර ඇයදුම්පත් ඉදිරිපත් කිරීමට සේවකයන් කැමැති කරවා ගැනීමේ කල්තියා සැලැස්මකට අපිට යොමු වෙන්න පුළුවන් වෙනවා මෙම ව්‍යාපාර සැලැස්මක් තුලින් මානව සම්පත් සැලැස්ම ඒ ව්‍යාපාර සැලැස්මට සම්බන්ධ කර ගැනීම තුලින්. ඒ වගේම තමයි අපි දැනගන්න ඕන දෙයක් තමයි, වැදගත් වෙන දෙයක් තමයි මානව සම්පත් සැලැස්මක මොනවද ඇතුළත් විය යුතු කරුණු කියන එක.
මං කලිනුත් සඳහන් කළා ව්‍යාපාර සැලැස්මක ඇතුළත් වෙන්න ඕන අංගයන් එම අංගයන්ගේ උපාංගයන් අඳුනා ගන්න ඕන. ඒ අනුව මානව සම්පත් සැලැස්ම කියන්නේ ව්‍යාපාර සැලැස්මක අංගයක්. ඒ මානව සම්පත් සැලැස්මේ උපාංගයන් ඊටම වැදගත් වෙනවා මේ දරුවන්ට. ඒ නිසා මේ දරුවනි එක් එක් අංශයන් පිළිබඳ ඇතුළත් විය යුතු කරුණු පිළිබඳවත් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා. ඒ අනුව මානව සම්පත් සැලැස්මක වැදගත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ව්‍යවසායකයන්. හවුල්කරුවන් එහෙම නැත්නම් කළමනාකරුවන් සංවිධාන ව්‍යුහයේ මූලික තනතුරු හා වගකීම් සංවිධාන සටහන වාර්ෂික වියදම මෙන්න මේවා තමයි මානව සම්පත් සැලැස්මක ඇතුළත් විය යුතු කරුණු ටික. ඒතකොට මෙන්න මේවා ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. ඒ අනුව ව්‍යවසායකයන් ව්‍යාපාරය ආරම්භ කරන්න මුල් වෙන පුද්ගලයෝ නවෝත්පාදනයේ යෙදෙන පුද්ගලයෝ ඒ අය ව්‍යාපාරයේ හවුල්කරුවෝ අයිතිකරුවෝ වෙන්න පුළුවන්. මෙහිදී ව්‍යවසායකයින්ගේ හවුල්කරුවන්ගේ පෞද්ගලික තොරතුරු නම් ලිපිනයන් ආදිය පිළිබඳ සඳහන් වෙන්න ඕන. ඒ වගේම මෙම සංවිධානයේ කළමනාකරුවන්ගේ අධ්‍යාපන සුසුකම් පළපුරුද්ද සහ වෙනත් හැකියාවන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත යුතුයි. ඊළඟට ව්‍යාපාර සංවිධානයේ මූලික තනතුරු හා වගකීම් මානව සම්පත් සැලැස්ම පිළියෙල කිරීමේදී සංවිධානයේ විවිධ කාර්යයන්ට අදාළව විවිධ තනතුරු තිබෙන්න පුළුවන්. ඒ සංවිධානයේ ස්වභාවය අනුව මෙම තනතුරු කාර්යභාරය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් ඇරෙන්න නිෂ්පාදන ආයතනයක තියෙන තනතුරු වෙනස්, කාර්යයන් වෙනස්, කාර්යභාරයන් වෙනත්, වගකීම් වල ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම සේවා සපයන ආයතනයක තනතුරු වෙනස් වෙන්න පුළුවන්. කාර්යභාරය වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට ඒ අනුව අපි දැනගන්න ඕන සංවිධානයෙන් සංවිධානයට සංවිධාන ව්‍යුහයන් වෙනස් වෙනවා වගේම සංවිධානයේ කාර්ය වගකීම් කොයි ආකාරයෙන්ද මේ. ඒතකොට ව්‍යාපාර සැලැස්ම සකස් කරනකොට සංවිධානයේ විවිධ කාර්යයන්ට අදාළව තනතුරු ඇති කිරීමත් තනතුරු වලට අදාළ කාර්යයන් බලතල වගකීම් පැවරීමත් අත්‍යවශ්‍යයි. ඒ අනුව සම්පත් සැලැස්ම පිළියෙල කිරීමේදී සංවිධානයේ විවිධ කාර්යයන්ට අදාළ වෙන වැදගත් මූලික කොටස් තුනක් තියෙනවා. එකක් තනතුර, කාර්ය, අනිත් එක තමයි වගකීම. එතකොට තනතුරු අපි කිව්වා ඉස්සෙල්ලත් සංවිධානයේ අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ තනතුරේ ඒ ආයතනයේ ඒ ස්වභාවයේ ව්‍යාපාර ස්වභාවයට අනුව කාර්යයන් අදාළ වෙන්න පුළුවන්. ඊළඟට වගකීම් වල ස්වභාවයත් අපි සාකච්ඡා කරා. ඊළඟට මානව සම්පත් සැලැස්මක් අපි කොයි ආකාරයෙන්ද සකස් කරන්නේ පිළියෙල කරන්නේ කියන එක දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් මානව සම්පත් සැලැස්මක ව්‍යවසායකයින් නැත්නම් හවුල්කරුවන් අයිතිකරුවන් කියන එක ඇතුළත් වෙනවා. එහිදී සමහර විට තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. පුද්ගලයෝ කීපයක් ඉන්නවා නම් අපි ඒක හවුල් ව්‍යාපාරයක් කියන්න පුළුවන්. ඒ අනුව අයිතිකරුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් ඒ අයගේ නම් ඊළඟට ඒ අයගේ ලිපිනයන් මොනවද කියලා ඒ මේ මානව සම්පත් සැලැස්ම තුළ ඇතුළත් වෙන්න ඕන. ඊළඟට කළමනාකරන කුසලතා. කළමනාකරන කුසලතා ගැන අපි සාකච්ඡා කරනකොට පළමුව ඒ කළමනාකරුගේ නම මොකක්ද? අධ්‍යාපන සුසුකම කුමක්ද? පළපුරුද්ද වෙනත් කුසලතා. වෘත්තීය කුසලතා තියෙන්න පුළුවන්. ඒකට අදාළ වෙන කළමනාකරන මට්ටමට අදාළ වෙන කුසලතා තියෙන්න පුළුවන්. එතකොට මේ අංශ හතර යටතේ අපි මේ මානව සම්පත් සැලැස්මත් අපි සකස් කරන්න ඕන. ඊළඟට කළමනාකරන නොවන සේවක කුසලතා. අපි දන්නවා ඕනෑම ආයතනයක සේවකයන් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් කළමනාකරන සේවකයෝ, කළමනාකරන නොවන සේවකයෝ කියලා. එතකොට අපි ඉස්සෙල්ලත් අපි සකස් කරනකොට කළමනාකරන සේවකයන්ගේ මේ නම් අධ්‍යාපන සුසුකම් පළපුරුද්ද වෙනත් කුසලතා සාකච්ඡා කරා. කළමනාකරන නොවන සේවකයන්ගේත් ඒ ආකාරයෙන්ම කළමනාකරුගේ නම, අධ්‍යාපන සුසුකම්, පළපුරුද්ද
වෙනත් කුසලතා. බොහොම සරල විදිහට මේකත් අපි සම්පූර්ණ කරගන්න ඕන. ඊළඟට අපි මානව සම්පත් සැලැස්මෙම යනවා සංවිධාන ව්‍යුහයේ මූලික තනතුරු හා වගකීම්. අපි දන්නවා සංවිධාන ව්‍යුහය කියන ආයතනයක සංවිධානයේ කොහොමද පාසලක නම් කොහොමද සකස් වෙලා තියෙන්නේ පාසලක විදුහල්පති නියෝජ්‍ය විදුහල්පතිවරු අංශ ප්‍රධානීන් ඒ වගේ මේ සටහනක් දකිනවා අපි ඒකට අපි සංවිධාන සටහන කියනවා සංවිධාන සටහන අපි සංවිධාන ව්‍යුහයේ නිරූපණය වෙන අවස්ථාවක් තමයි සංවිධාන සටහන කියන්නේ. එතකොට සංවිධාන ව්‍යුහයේ මූලික තනතුරු හා වගකීම් තියෙනවා. එතකොට තනතුරු තියෙනවා, කාර්යය තියෙනවා, බලතල හා වගකීම් වගේක් තියෙනවා. එතකොට ඒ අනුව තනතුරට අදාළ මොකද්ද? කාර්ය ඒ තනතුරට අදාළ ගොනු වෙච්ච කාර්ය මොකද්ද කියලා. ඊළඟට ඒ ආශ්‍රිතවම තියෙන බලතල හා වගකීම් පිළිබඳවත් අපි මේ මානව සම්පත් සැලැස්මට ඇතුළත් කරනවා. ඊළඟට ව්‍යාපාර සංවිධාන සටහන. මම ඉස්සෙල්ලත් කතා කරා වගේ සංවිධාන ව්‍යුහයේ දෘශ්‍යමානව පෙන්වන සටහන ආකෘතියක් අපිට දකින්න ලැබෙනවා. දැන් මේ දරුදරියෝ දකින්න ඇති විදුහල්පති කාර්යාලය තුල සංවිධාන සටහන සකස් වෙලා තියෙන ආකාරය පිළිබඳව සෑම විදුහලකම උගා දුරට දකින්න ලැබෙනවා මේ කොහොමද මේක බෙදිලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද ගලා යන්නේ කියන එක. එතකොට මේ සංවිධාන සටහනත් අපි මේ ව්‍යාපාර ස්වභාවයෙන් පිළියෙල කරන නිසා ප්‍රධාන විධායකයෙක් ඉන්නවා. ඒ විධායකයා යටතේ තව අංශවලට බෙදෙනවා. එතකොට ඒ සංවිධානවල ස්වභාවය අනුව වෙළඳපොළ ව්‍යාප්තිය අනුව සේවක සංඛ්‍යාව අනුව විවිධ කරුණු සලකා බලලා සංවිධාන සටහන විවිධාකාරයෙන් අපි පිළියෙල කරන්න පුළුවන්. ඊළඟට වාර්ෂික වියදම් ඇස්තමෙන්තුව. ඒකත් අපි මානව සම්පත් සැලැස්මෙම ඇතුළත් කරන කොටසක්. එතකොට ඒකේ අපි සාමාන්‍ය අපේ ආකෘතියට අනුව අපි සකස් කරගන්නවා අයිතමය මොකද්ද? මාසිකව වාර්ෂිකව යන එක 12කින් වැඩි කරපුවාම වාර්ෂික වියදම් ඇස්තමෙන්තුව අපිට ගන්න පුළුවන්. ඒකෙත් අපි සාමාන්‍යයෙන් වේතන කළමනාකරන සේවකයෝ කිච්චර ඉන්නවාද? ඒ කළමනාකරන සේවකයාට අලෙවි කළමනාකරුට, මෙහෙයුම් කළමනාකරුට, ඊළඟට කළමනාකරන නොවන සේවකයෝ ඉන්නවා. හරි. එතකොට කළමනාකරන නොවන සේවකයෝ කිව්වහම ඒ කළමනාකරන නොවන සේවකයන්ගේ තනතුරු අනුව වෙන් කරලා ඒ අයට මාසික වැටුප ඊළඟට ඒක වාර්ෂික වැටුපට අපිට පරිවර්තනය කරලා හදා ගන්න පුළුවන්. ඊළඟට වෙනත් පරිපාලන වියදම් වේතන හැරුණු විට තවත් පරිපාලන වියදම් තියෙනවා ව්‍යාපාරයේ එදිනදා කටයුතු පවත්වාගෙන යාම සඳහා නැවත දරන ස්වභාවී වියදම්. ඒ දුරකථන ගාස්තු, රක්ෂණ ගාස්තු, කාර්යාල ලිපි ද්‍රව්‍ය සඳහා දරන වියදම්, කාර්යාල උපකරණ ඡේවීම් මෙන්න මේ වියදම්. ඒවා මාසිකව කොච්චර යනවද? ඒවා ඒ අනුව වාර්ෂිකව කොච්චර යනවද කියන එක අපිට පුළුවන්. ඒ අනුව එතකොට අපිට වේතනයි වෙනත් පරිපාලන වියදම් ඒ දෙකේම එකතුව මුළු වියදම් කියලා අපි සලකනවා. ඒ මාසික වියදම අපිට පසුව අපි අවුරුද්දකට කොච්චරද කියලා අපි තීරණය කරනවා. ඒ අනුව මානව සම්පත් සැලැස්ම පිළිබඳව මූලික අවබෝධයක් මේ දරුවන්ට ලැබෙන්න ඇතයි මම විශ්වාස කරනවා. ඊළඟට අපි යොමු වෙනවා ව්‍යාපාර සැලැස්මේම නිපුණතා මට්ටම 18.5 කියන එක යටතේ ව්‍යාපාර මූල්‍ය සැලැස්ම. ව්‍යාපාර මූල්‍ය සැලැස්ම කියන්නේ මොකක්ද කියන එක වැදගත් වෙනවා. ඒ වගේම මූල්‍ය සැලැස්ම පිළියෙල කිරීමේ වැදගත්කම අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම මූල්‍ය සැලැස්මක ඇතුළත් විය යුතු කරුණු මොනවද කියන එක එකින් එකට අපි ගැඹුරු ලෙස අධ්‍යයනය කළ යුතුයි. මූල්‍ය සැලැස්ම කියන මූල්‍ය කළමනාකරණය පිළිබඳව පුළුල් අවබෝධයක් මේ දරුවන්ට ඇතැයි මම විශ්වාස කරනවා. එතකොට මේ මූල්‍ය කළමනාකරණයේම මූලික කොටස් වලින් තමයි ව්‍යාපාර සැලැස්මට කොයි ආකාරයෙන් මේක සම්බන්ධ වෙනවද කියන එක අපි මෙහිදී සාකච්ඡා කරන්නේ. ඒ අනුව මම කලිනුත් කතා කරා වගේම ව්‍යාපාර සැලැස්මක අංගයන් මොනවද? ඒ අංගයන්ගේ උපාංගයන් පිළිබඳවත් ඔබ අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්. උදාහරණයක් හැටියට යලිත් කියනවා නම් ව්‍යාපාර සැලැස්මක මූල්‍ය සැලැස්ම කියලා එකක් තියෙන අංගයක්. ඒ මූල්‍ය සැලැස්මේ තියෙන උපාංගයන් පිළිබඳව දැනගන්න ඕන. ඒ අනුව ඇස්තමෙන්තුගත ව්‍යාපෘති පිරිවැය ප්‍රාග්ධන අවශ්‍යතාවය
ඇස්තමෙන්තුගත ආදායම් ප්‍රකාශය, ඇස්තමෙන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ඇස්තමෙන්තුගත මුල්‍ය තත්ත්ව ප්‍රකාශය, ණය ආපසු ගෙවීමේ සටහන. මෙන්න මේ කරුණු මුල්‍ය සැලැස්මක අතිශය වැදගත් වෙන අංගයන්. ඒ අනුව ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. ඇස්තමෙන්තුගත ව්‍යාපෘති පිරිවැය මේ ව්‍යාපෘතියට කොච්චර දුරක් වියදමක් දරන්න සිද්ධ වෙයිද කියලා කල් තියා සකස් කරන්න ඕන. ඒ අනුව අපි ව්‍යාපාර අදහසක් එනවා. ඒ අදහසට අනුව ව්‍යාපාරයේ ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා දරන්න ඕන පිරිවැය තමයි මේ ඇස්තමෙන්තුගත පිරිවැය කියලා අපි කතා කරන්නේ. මෙම ඇස්තමෙන්තුගත ව්‍යාපෘති පිරිවැය කොටස් කීපයකින් යුක්තයි. ඒ කොටස් තමයි අපි සාකච්ඡා කරන්නේ. එකක් තමයි ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දිගු කාලීන පැවැත්මක් තිබෙන වත්කම් සඳහා දරන පිරිවැය. අපි දන්නවා ස්ථාවර වත්කම් නැත්නම් ජංගම නොවන වත්කම් කියලා කතා කරනවා. ඒවා තමයි අපි ඉඩම් ගොඩනැගිලි, යන්ත්‍ර උපකරණ, රථ වාහන, වෙනත් උපකරණ. මෙන්න ඒවාට කොච්චර පිරිවැයක් දරන්නට වෙනවද කියලා. ඒ අතරින් අපි සාකච්ඡා කරන තව කොටසක් තමයි මෙහෙයුම් පෙර වියදම් කියන්නේ. මෙහෙයුම් පෙර වියදම්. මෙහෙයුම් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට පෙර අවශ්‍ය වෙන වියදම් තමයි අපි මෙහෙයුම් පෙර වියදම් කියලා සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ ඉඩමක් නම් ඉඩම සකස් කිරීමට දරන වියදම්. ඉඩම සමතලා කිරීම, වටේ තාප බැඳීම, ආරක්ෂිත උපක්‍රම පාවිච්චි කිරීම, පරිසරයට හානි නොවන ආකාරයෙන් බිම සකස් කිරීම, මේවා තමයි මෙහෙයුම් පෙර වියදම් කියලා අපි කතා කරන්නේ. එතකොට ඉඩම් සංවර්ධනයට යන වියදම්, විදුලිය ලබා ගැනීමට යන වියදම්, බලපත්‍ර ලබා ගැනීමට යන වියදම්, ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමට යන වියදම්. මෙන්න මේ වලට අපි මෙහෙයුම් පෙර වියදම් කියලා කතා කරනවා. ඊළඟට වැදගත් වෙන කොටස තමයි කාර්ක ප්‍රාග්ධනය. කාර්ක ප්‍රාග්ධනය කියන එක මූල්‍ය කළමනාකරණයේදීත් මේ දරුව හොඳට අධ්‍යයනය කරලා ඇතැයි මම විශ්වාස කරනවා. එදිනදා ව්‍යාපාරය පවත්වාගෙන යාමට දරන පිරිවැය. එදිනදා ව්‍යාපාරය පවත්වාගෙන යාමට දරන පිරිවැය. එතකොට මේක තමයි අපි කාර්ක ප්‍රාග්ධනය කියලා කතා කරන්නේ. එතකොට ඒවා තමයි අමුද්‍රව්‍ය ලබා ගන්න නිෂ්පාදන ආයතනයක් නම් අමුද්‍රව්‍ය ලබා ගැනීමට දරන පිරිවැය. පොදු කාර්ය නිෂ්පාදන පිරිවැය. පරිපාලන පොදු කාර්ය පිරිවැය. අලෙවි පොදු කාර්ය පිරිවැය. මේවා තමයි එදිනෙදා ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන වියදම්. එතකොට මේ පිළිබඳව වැදගත් වෙනවා. ඊළඟට මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය කියන එකෙන් අපි අදහස් කරන්නේ අපේක්ෂිත ආදායම්, අනපේක්ෂිත විකුණු භාණ්ඩවල පිරිවැය සහ අපේක්ෂිත මෙහෙයුම් වියදම් දැක්වෙන ඇස්තමෙන්තුගත ආදායම් ප්‍රකාශයත් අපිට වැදගත් වෙනවා. එමෙන්ම ඇස්තමෙන්තුගත ආදායම් ප්‍රකාශය පහත කරුණු වලින් යුක්තයි. එකක් තමයි විකුණුම් ආදායම. ඊළඟට විකුණුම් පිරිවැය, දල ලාභය. ඊට පස්සේ අපි ක්‍රියාකාරී ලාභය කියලා කතා කරනවා. ඊළඟට වැදගත් වෙන කොටසක් තමයි ඇස්තමෙන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඇස්තමෙන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය. එතකොට යම් අනාගත කාල පරිච්ඡේදයක් තුලදී ව්‍යාපාරයකට මුදල් ගලා ඒම් සහ ගලා යාම් පිළිබඳව ඇතුළත් කරන ලේඛනය ඇස්තමෙන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශයයි. එතකොට මේක වැදගත් වෙනවා මෙහිදී දරුව හොඳින් දැනගන්න ඕන දෙයක් තමයි මේක අපි පිළියෙල කරන්නේ අනාගත කාල පරිච්ඡේදයකට. ඒ වගේම මේක ඇතුළත් වෙන්නේ මූලික දෙයක් තමයි මුදල් ගලා යාම සහ මුදල් ගලා ඒම. ඒ පිළිබඳ ඇස්තමෙන්තුගත ලේඛනයට තමයි අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා කතා කරන්නේ. එතකොට මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය අපි පිළියෙල කරන කාල පරිච්ඡේදයට අදාළ
මුළු මුදල් ගලායේ මුළු මුදල් ගලා යාම අවසානයේ ශේෂය ඇතුළත් වෙනවා. ඇස්තමෙන්තුගත මුදල් ප්‍රවාහයක පහත තොරතුරු අපි ඇතුළත් කරනවා. ඒ තමයි මුදල් ගලා එන ආකාරය. උදාහරණයක් හැටියට ව්‍යාපාරයට මුදල් ගලා එම ආවේ කොයි ආකාරයෙන්ද කියලා. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය, ණය සම්පාදනය, ණය වශයෙන් කොච්චර ගත්තද කියන එක. අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනයක් තියෙනවා. ඒ වගේම බැංකු සහ මුල්‍ය ආයතන වලින් ගන්න ණය ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට අත්පිට විකුණුම්. ඒ වගේම ආදායම් ලැබීම, වෙනත් ආදායම් ලැබෙන්න පුළුවන්. ඒවා ලැබෙන ආකාර. ඒ වගේම ණයගැතියන්ගෙන් ලැබෙන ආකාර. එතකොට මුදල් ගලා ඒම. ඊළඟට ගලා යාම පිළිබඳව. ඒ කියන්නේ ජංගම නොවන වත්කම් මිලදී ගැනීම, අමුද්‍රව්‍ය හා වෙළඳ භාණ්ඩ මිලදී ගැනීම, රක්ෂණ ගාස්තු, විදුලි ගාස්තු, දුරකථන ගාස්තු, ප්‍රවාහන, වැටුප් ආදී මේවා තමයි මුදල් ගලා යන අවස්ථා. ඊළඟට ණය වාරික ගත්ත ණයවලට වාරික වශයෙන් ගෙවන ගෙවීම. එවත් ගලා යාම. ඊළඟට බදු ගෙවීම. ඒතර මේ මුදල් ගලා යාම සහ ගලා යාම කියන අංශ දෙක වැදගත් වෙනවා. ඊළඟට ඇස්තමෙන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. අපි කලින් කතා කරන ශේෂ පත්‍රයට සමානයි. මේකෙන් අදහස් කරන්නේ යම් අනාගත කාල පරිච්ඡේදයක අවසාන දිනට ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය පෙන්눔 කරන ලේඛනය ඇස්තමෙන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි. එතකොට මෙහිදී වැදගත් වෙන දෙයක් තමයි ඇස්තමෙන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක මොනවද යම් අනාගත කාල පරිච්ඡේදයක අන්න ඒක වැදගත් වෙනවා. එතකොට මේ ව්‍යාපාර සැලැස්මක වැදගත් වෙන දෙයක් තමයි ඇස්තමෙන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් නම් ඒ අනිවාර්යෙන් අනාගත කාල පරිච්ඡේදයකට සකස් කරන දෙයක් වෙන්න ඕන. අවසාන දිනේට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය පෙන්눔 කරන ලේඛනය. හරි. ඒ අනුව ඇස්තමෙන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක පහත කරුණු අපි සැලකිල්ලට ගමු. ඒ අනුව ජංගම නොවනවත්කම් වර්ෂයකට වඩා වැඩි කාලයක් පාවිච්චි කිරීමේ අරමුණෙන් අත්පත් කරගෙන ඇති වත්කම් ජංගම නොවන වත්කම්. අපි කලින් කතා කරන ස්ථාවර වත්කම් කියන අදහසම තමයි. නමුත් අපි දැන් වර්තමානයේ පුරුදු වෙමු ජංගම නොවන වත්කම් කියලා ඒවා ආමන්ත්‍රණය කරන්න. ඒවා තමයි ඉඩම් ගොඩනැගිලි, යන්ත්‍ර උපකරණ, රථ වාහන, ලී බඩු උපකරණ මේවා තමයි අපි ජංගම නොවන වත්කම් කියන්නේ. ඊළඟට ජංගම වත්කම්. ජංගම වත්කම් කියලා කියන්නේ වර්ෂයක් හෝ ඊට අඩු කාල සීමාවක් තුල නිතර නිතර වෙනස් වෙන වටිනාකමෙන් යුත් සම්පත්. ඒවා තමයි බඩු තෝගය, ණය ගැතියෝ, මුදල් ශේෂය, බැංකු ශේෂය. ඊළඟට ජංගම නොවන වගකීම් තියෙනවා. ඒ අනුව ජංගම නොවන වගකීම් තමයි බැංකු ණය. ඊළඟට ජංගම වගකීම්. ඒවා තමයි ණය හිමියෝ, ගෙවිය යුතු වියදම්, උපජිත වියදම්. ඊළඟට අපි තව ඇතුළත් කරන සාකච්ඡා කරන කොටසක් තමයි ණය ආපසු ගෙවීමේ සටහන. ව්‍යාපාරේ ලබාගත් ණය මුදල හා ආපසු ගෙවන පොලිය කාල පරිච්ඡේදයේ අවසානයේ සහ අවසානයේ ණය ශේෂය ආදී විස්තර මෙහි ඇතුළත් වෙනවා. ණය හිමියෝ, ගෙවිය යුතු වියදම්, උපජිත බදු ඒ වගේ කොටස් ටික. ඊළඟට අපි සාකච්ඡා කරන කොටසක් තමයි ව්‍යාපෘති සාරාංශය කියන කොටස. ඇස්තමෙන්තුගත පිරිවැය ආදායම් ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ණය ආපසු ගෙවීමේ සටහන, ඇස්තමෙන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ආදී දැක්වෙන තොරතුරු සාරාංශගත පිළියෙල කරන ලේඛනයේ වැදගත් කොටසක් තමයි ව්‍යාපෘති සාරාංශය කියලා අපි කතා කරන්නේ. ඒ අනුව ජංගම වගකීම් තියෙනවා, ණය ආපසු ගෙවීමේ සටහනයන් තියෙනවා,
ඇස්තමෙන්තුගත වියදම් ඊට ඇතුළත් කරනවා අපි. ව්‍යාපාර මුල්‍ය සැලැස්මක සාමාන්‍යයෙන් අයිතමය යෝජිත මුදල් අරමුදල් ලබා ගන්නේ කොහොමද කියන එක ඊළඟට මුළු මුදල්. යෝජිත එක සාමාන්‍ය ව්‍යාපාරිකයා එම ව්‍යාපාරයට යොදවන ආරම්භක මුදල වෙන්න පුළුවන්. ඒ මුදල. ව්‍යාපාරිකයා විසින් යොදන මුදල. ඊළඟට මේ යෝජිත මුදල ලබා ගන්න පුළුවන් වෙනත් ක්‍රම වලට. බැංකු සහ වෙනත් මුල්‍ය ආයතන වලින් ලබා ගන්න ණය මුදල්. මේ දෙකේ එකතුවකින් සකස් වෙන්න පුළුවන්. ඒකට අපි මුළු මුදල වශයෙන් හඳුන්වනවා. ඉතින් ඒ අනුව අපිට පුළුවන් ජංගම නොවන වත්කම් වගේක් තියෙනවා. මොනවද ඒවා? ඉඩම් ගොඩනැගිලි, යන්ත්‍ර උපකරණ, ලීබඩු උපකරණ, රථ වාහන වෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාරිකයා කොච්චර යොදවනවද? බැංකු ණය වශයෙන් කොච්චර ලබා ගන්නවද? ලීසින් වෙන්න පුළුවන්. වෙනත් මුල්‍ය ආයතනයකින් ඒ වත්කම සඳහා දායක වෙන ආකාරය. මේ දෙකේම එකතුව තමයි මුළු මුදල හැටියට අපි සලකන්නේ. ඒ අනුව ඒ මුල්‍ය සැලැස්මක අයිතමයන් තියෙනවා. යෝජිත කොච්චර අරමුදල් ප්‍රමාණයක් ඒකට යොදවන බලාපොරොත්තු වෙනවද? ඒ දෙකේ ඒ විවිධ අංශයන්ගේ එකතුවට අපි මුළු මුදල හැටියට යොදවනවා. ඊළඟට ජංගම නොවන වත්කම් මුළු එකතුව ගත්තහම අපි එන්නේ ජංගම නොවන වත්කම් වලත් ඒ විදිහට යොදලා බලනවා. මෙහෙයුම් පෙර වියදම්. මෙහෙයුම් පෙර වියදම් කියන එක අපි මීට පෙරත් සාකච්ඡා කරා. ඒ අනුව ව්‍යාපාරයේ ලියාපදිංචි කරන්න යන වියදම, ව්‍යාපාර සැලැස්ම පිළියෙල කිරීමට යන වියදම, ජලය විදුලිය ලබා ගැනීමට දරන වියදම, මේවා මෙහෙයුම් පෙර වියදම් තියෙනවා. එතකොට ඒ අනුව අපිට මෙහෙයුමට පෙර වියදම් වල එකතුව ජංගම නොවන වත්කම් වල එකතුවයි මෙහෙයුම් පෙර වියදම් එකල එකතුවයි අපි යොදා ගන්න පුළුවන් මුල්‍ය සැලැස්ම තුළ මනාව අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට කාරක ප්‍රාග්ධනය. ඊළඟට ඒ කාරක ප්‍රාග්ධනය සකස් වෙලා තියෙන ආකාරයන් පොදු කාර්ය පිරිවැය වෙන්න පුළුවන්, අලෙවි පොදු කාර්ය පිරිවැය, පරිපාලන පොදු කාර්ය පිරිවැය, ඒවයි ව්‍යාපාරිකයා කොච්චර දානවද? නැත්නම් මුල්‍ය ආයතනයකින් හෝ බැංකුවකින් කොච්චර ඒකට දායක වෙනවද? ඊළඟට මුළු මුදල වශයෙන් කොච්චර අපිට ලැබෙනවද කියන. ඒවයි එකතුවෙන් අපිට පුළුවන් කාරක ප්‍රාග්ධනය කොච්චරද කියලා අපිට දැනගන්න. එතකොට මුළු ව්‍යාපෘති පිරිවැය සකස් වෙන්නේ ජංගම නොවන වත්කම්, ඊළඟට ජංගම නොවන වගකීම්, මෙහෙයුම් පෙර වියදම් ආදී ඒ සියල්ල එකතු කරපුවාම කාරක ප්‍රාග්ධනයත් එක්ක අපිට මුළු මුදල පිළිබඳ අවබෝධයක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට ඇස්තමෙන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඇස්තමෙන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය. එයත් අපේ අවශ්‍යතාවය අනුව මුදලයි අදාළ අයිතමයයි කියලා ලේඛනයක සකස් කරගන්න පුළුවන්. එතකොට මුදල් ගලා ඒම කියන එක ඊටාම වැදගත් වෙනවා. මුදල් ගලා ඒම කියන එක ව්‍යාපාරයට කොච්චර ක්‍රමයකට අයිතිකරුවන් යොදන මුදල් තියෙනවා, විකුණුම් ආදායම් සහ වෙනත් ආදායම් තියෙන්න පුළුවන්. ඒවා කොච්චර ලැබෙනවද? ඊළඟට මුදල් ඒ දෙකේ එකතුවට අපි කියන මුළු මුදල් ගලා ඒම කියලා. ඊට පස්සේ ඒක අඩු කරනවා මුදල් ගලා යාම වලින්. ඉඩම් ගොඩනැගිලි මිලදී ගැනීමට කොච්චර වියදම් කළාද, යන්ත්‍ර උපකරණ වලට කොච්චර වියදම් කළාද ආදි වශයෙන් ඒ වියදම් දරන ආකාරය බලන්න. ඊට පස්සේ අපිට පුළුවන් මුළු මුදල් ගලා යාම පිළිබඳ අවබෝධයක් ලබා ඊට පස්සේ අවසාන ශේෂය හොයාගන්න පුළුවන්. මුදල් ගලා ඒම් වලින් මුදල් ගලා යාම අඩු කරපුවාම අපිට අවසාන මුදල් ශේෂය කොච්චර වෙයිද කියලා අපිට කල්තිය ඇස්තමෙන්තු කරන්න පුළුවන් වෙනවා. ඒ අනුව අපිට පුළුවන් මේ විකුණුම් ආදායම හැටියට කොච්චර සුද්ධ විකුණුම් ආදායමක් අපිට තියෙනවද? ඊළඟට ඒක පාවිච්චි කරලා දල ලාභය අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රියාකාරී ලාභය හොයාගන්න පුළුවන්. ඒකෙන් අපිට තව අඩු කිරීම කරන්න අවශ්‍ය නම් ෂේවීම්, ණය පොලි ඒවා තුලින් අපිට පුළුවන් බදු වලට පෙර කොච්චර ලාභයක් සුද්ධ වශයෙන් ලැබිලා තියෙනවද? ඊට පස්සේ ආදායම් බඩු ගෙවනවා නම් ඒ ප්‍රමාණය අඩු කරනවා. ඊට පස්සේ අපිට පස්සේ ලැබෙනවා මෙහෙයුම් ලාභය කොච්චර ප්‍රමාණයක් වෙයිද කියලා අපිට ඇස්තමෙන්තු කරන්න පුළුවන්. ඊළඟට අපිට වැදගත් වෙන එකක් තමයි ව්‍යාපාරයේ ඇස්තමෙන්තුගත මුල්‍ය තත්ත්ව ප්‍රකාශය.
ඇස්තමෙන්තුගත මුල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒ කියන්නේ අපි කලින් කතා කරන ශේෂපත්‍රයේ වගේ ශේෂපත්‍රයේම තමයි. නමුත් ඉතින් වර්තමානයේ අපි පුරුදු වෙලා තියෙන්නේ මුල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන එකටයි. ඒ අනුව මුල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියන එක සාමාන්‍ය පෙළ ඉඳලම අපි ටිකක් අවබෝධයෙන් සකස් කරන ලේඛනයක් මේක. ඒකත් අර වගේමයි මේ සිරස් ආකෘතියට අපිට සකස් කරන්න පුළුවන්. ඉස්සලාම අයිතමේ හැටියට අපි ජංගම නොවනවත්කම් මොනවද? මෝටර රථ වෙන්න පුළුවන්, ඉඩම් ගොඩනැගිලි, ලී බඩු උපකරණ, ඒ වගේ දේවල්. පිරිවැය කොච්චර ගියාද? ඒ වත්කම වෙනුවෙන් කොච්චර අවුරුදු ප්‍රමාණයක් ෂේවිං අපි කරලා තියෙනවද? ඒක අඩු කළායින් පස්සේ අපිට ධාරණාගය සකස් කරගන්න පුළුවන් වෙනවා. පිරිවැයෙන් සමුච්චසේ අඩු කරපුවාම අපිට ලැබෙනවා සුද්ධාගය නැත්තම් ධාරණ අගය කියන එක. ඊට පස්සේ අපිට පුළුවන් මුළු ජංගම නොවන වත්කම් කොච්චරද කියලා අපිට හඳුනා ගන්න. පිරිවැය කොච්චර එකතු වෙලා එනවද? සමුච්චසේ කොච්චර එනවද? කොච්චර ධාරණාගයක් නැත්තම් සුද්ධාගයක් අපිට ලැබෙනවද කියලා. ඊට පස්සේ පුළුවන් ජංගම වත්කම්. ඒ අනුව ජංගම වත්කම්නේ සලකන බඩු තොගය, මුදල්, ණය ගැතිය වගේ ඒවා. ඊට පස්සේ අපිට පුළුවන් මුළු ජංගම වත්කම් කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා අවබෝධ කරගන්න. ඊට පස්සේ මුළු වත්කම් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ජංගම නොවන වත්කම් වල එකතුව සහ ජංගම වත්කම් වල එකතුව තමයි අපි මුළු වත්කම් කියලා සලකන්නේ. ඉන්පසු අපිට පුළුවන් හඳුනා ගන්න වගකීම්. වගකීනුත් අපි කොටස් දෙකකට බෙදනවා. ජංගම වගකීම් කොච්චර තියනවද කියලා. ණය හිමියෝ ගෙවිය යුතු වියදම්, උපජිත බදු වගේ දේවල් කොච්චර ව්‍යාපාරයෙන් ගෙවන්න බැහැරට තියනවද කියන කොටස් ටික. ඉන්පසු ජංගම නොවන වගකීම් දිගු කාලින වශයෙන් අපි ආවරණ තියෙන බැංකු ණය ආදිය. ඉන්පසු අපිට පුළුවන් ව්‍යාපාරයේ යෙදවූ ප්‍රාග්ධනය කොච්චර සුද්ධ ලාභයක් අපිට තියෙනවද? එතන මුළු යෙදවුම් අඳුර ගන්න පුළුවන්. ඒ අනුව අපිට ව්‍යාපාරයේ මුළු වගකීම් කොච්චරද, මුළු හිමිකම් ප්‍රමාණය කොච්චරද කියලා අවබෝධයකට යොමු වෙන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ නිපුණතා 18 6 කියන මට්ටම. ව්‍යාපාර සැලැස්මක අනුව ව්‍යාපාරයේ අදහසේ ශක්්‍යතාවය කියන ඒකකය. මෙහි ඉගෙනුම් ඵල ලෙස අපි සාකච්ඡා කරන්නේ මුල්‍ය හා මුල්‍ය නොවන වාර්තා විශ්ලේෂණය හඳුන්වයි. මුල්‍ය වාර්තා විශ්ලේෂණයේදී භාවිතා කරන මුල්‍ය නොවන මිනුම් දඬු මොනවාද? ඊළඟට අපි කතා කරනවා මුල්‍ය වාර්තා විශ්ලේෂණයේදී භාවිතා කරන මුල්‍ය මිනුම් දඬු මොනවද කියන. මුල්‍ය නොවන මිනුම් දඬු, මුල්‍ය මිනුම් දඬු. ඊළඟට අපි සාකච්ඡා කරනවා මුල්‍ය හා මුල්‍ය නොවන මිනුම් දඬු ඇසුරෙන් ව්‍යාපාරයේ ලබාගත් නිගමනයන් මොනවද කියන එක. ඒ අනුව විශේෂ කරුණු අපි පැහැදිලි කර ගැනීමට මෙහිදී වැදගත් වෙනවා. මෙහිදී අපි ගිනුම් කාල පරිච්ඡේදයේ අවසානයේ සකස් කරන මුල්‍ය වාර්තාවල අන්තර්ගත තොරතුරු ආශ්‍රයෙන් ඇගයීම් කරන මුල්‍ය වාර්තා විශ්ලේෂණයන් තමයි මෙහිදී හඳුන්වන්නේ. මුල්‍ය නොවන වාර්තා විශ්ලේෂණය යනු මුල්‍ය වාර්තාවලට පරිබාහිරව ව්‍යාපාරයේ සාර්ථකත්වය විශ්ලේෂණය කිරීමේ යොදා ගන්නු ලබන මුල්‍ය මිනුම් දඬු. මුල්‍ය වාර්තා විශ්ලේෂණයේදී මුල්‍ය මිනුම් දඬු අපි යොදා ගන්න. උදාහරණයක් හැටියට මෙහියුම් කළමනාකරණයේදී පාවිච්චි කරන සමච්ඡේද ලක්ෂ විග්‍රහය. මුල්‍ය වාර්තා විශ්ලේෂණය කරනකොට මේ මම කලිනුත් කතා කරා ව්‍යාපාර සැලැස්ම කියන පාඩම වෙනත් පාඩම් හා ආශ්‍රිතව වෙනත් විවිධාකාරයෙන් මේකට සම්බන්ධ වෙනවා. මෙහියුම් කළමනාකරණය. මෙහියුම් කළමනාකරණයේදී අපි සමච්ඡේද ලක්ෂය ගැන කතා කරනවා. එතකොට සමච්ඡේද ලක්ෂය කියන එකත් අපි මේ පාඩමේදී සාකච්ඡා කළ යුතු අංශයක් වෙනවා. ඒ අනුව සමච්ඡේද ලක්ෂය කියන එක අපි සරලව හඳුන්වනවා නම් නිෂ්පාදකයා කුමන අවස්ථාවේ කුමන ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතුද ලාභ හෝ පාඩු නොලබන අවස්ථාවට ඔහු ළඟා වෙන්නේ. අන්න ඒ සමච්ඡේද ලක්ෂ්‍ය අපිට හොයාගන්න ක්‍රම දෙකක් අපි පාවිච්චි කරනවා. එකක් ගණිතමය වශයෙන්
පස්තාරයක් ආශ්‍රයෙන් එහෙම නැත්නම් ගණිතමය සූත්‍රයක් භාවිතා කිරීම. මේක මම හිතන්නේ මෙහියුම් කළමනාකරණයේදී ගැඹුරු ලෙස අපි සාකච්ඡා කරන කොටසක් වෙනවා. ඊළඟට ව්‍යාපාර සැලැස්මට අනුව ආරම්භ කිරීම හා එය පවත්වාගෙන යා හැකිද කියන එක. අවශ්‍ය පරිසරයේ සූදානම්ද? ව්‍යාපාර පරිසරය අපි දන්නවා මූලික වශයෙන් අභ්‍යන්තර පරිසරය, ආසන්න පරිසරය, සාර්ව පරිසරය කියලා පරිසරය. මේ පරිසරයේ කොයිතරම් දුරට ව්‍යාපාරය පවත්වාගෙන යාමට සූදානම්ද කියන එක. ඒ පරිසර තත්ත්වයන් අපි අධ්‍යයනය කරනවා. ඊළඟට නෛතික තත්ත්වයන්ට අනුකූල වේද? නීතිමය තත්ත්වයන්ට කොයිතරම් දුරට මේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම්ද කියලා. අපි දන්නවා මේ නීතියෙන් විශේෂ බලපත්‍ර ලබා ගත යුතු අවස්ථා, විශේෂ අවශ්‍යතා ඉටු කරන අවශ්‍යතා තියෙනවා. පරිසර හිතකාමී බව, පරිසර හිතකාමී බව සොයා බැලීම ඉතාම වැදගත් වෙනවා. පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතයට ගැනීම, ඉවතලන ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම සොයා බැලීම, පරිසරය සැක ගැනීමේ ක්‍රියාවලිය ආදිය ගැඹුරු ලෙස විශ්ලේෂණය කළ යුතුයි. පරිසර සංරක්ෂණ සහතිකයක් මේ සමහා අදාළ ආයතන වලින් ලබා ගැනීම සිදුයි. එහිදී වගේම තමයි සමාජයත් බොහොම ඕනෑම ව්‍යාපාරයක ආරම්භය පිළිබඳ පවත්වාගෙන යාම පිළිබඳ සමාජයත් දැන් විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න යොමු වෙලා තියෙනවා. අපි මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ සමාජය නිසා සමාජීය වශයෙන්ුත් මෙහිදී ඊටම වැදගත් වෙනවා. ඒ අනුව සාමූහික සමාජ වගකීම් සංකල්පයට අනුව ව්‍යාපාර ආයතනවල අපද්‍රව්‍ය බැහැර කරන්නේ කොහොමද? ඒ බැහැර කිරීම නිසා ව්‍යාපාරයට ආවට මිනිසුන්ට, පරිසරයට, සමස්ත සමාජයට, සමහරට මුළු රටටම වැදගත් වෙන මේ ප්‍රශ්න මතු කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. පරිසර දූෂණය අවම කිරීමට සඳහා ප්‍රශස්ත ක්‍රියාවලියකට අපි යොමු වෙන්න ඕන. කොච්චර නිෂ්පාදනය කළත්, කොච්චර රැකියා ප්‍රමාණයක් ලැබුණත්, කොච්චර විනිමය ප්‍රමාණයක් ලැබුණත් ඒ ව්‍යාපාරය තුළින් පරිසරයට ලබා දෙන මේ අහිතකර තත්ත්වයන් ඊට වඩා භයානක නම් එතකොට අපි යොමු වෙන්නේ නැහැ සමාජ වගකීම් සංකල්පයට අනුව ඒ ව්‍යාපාරය ආරම්භ කිරීමට කටයුතු කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මෙහිදී රජයේ විවිධ නීති රීති පනවලා තියෙනවා. ඒ විශේෂයෙන් පරිසර සංරක්ෂණ බලපත්‍ර ලබා ගන්න ඕන. වායු කොහොමද දූෂණය සිද්ධ වෙන්න පුළුවන්, පසට දූෂණය සිද්ධ වෙන්න පුළුවන්, අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා අවට ස්වභාවික තත්ත්වයන්ට සිද්ධ වෙනවා, ශබ්දය නිසා ඇතිවෙන හානිය, මේවා ඔක්කොම අධ්‍යයනය කරලා ව්‍යාපාර පරිසර සංරක්ෂණ සහතිකය කියන එක EPL Environment Protection License කියන සහතිකේ වැදගත් වෙනවා. ඊළඟට මේ මුදලින් මනින්න බෑ මේ තත්ත්වයන් සොයා බැලීම වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ ශක්්‍යතා අධ්‍යයනය කිරීමේදී ගොඩට සමාජයට වෙන මුදලින් ගණනය කරන්න බැරි හානි තියෙන්න පුළුවන්. එතකොට මේ මුදලින් ගණනය කරන්න බැරි බොහෝ විට පරිසරයට සිදුවෙන හානි මුදලින් තත්සේද කරන්න බෑ කෙටි කාලිනව බොහෝ විට. ඒ නිසා මේ කරුණුත් ගැඹුරු ලෙස අධ්‍යයනය කරලා තමයි අපි ව්‍යාපාරය ආරම්භ කිරීම හා මේ පවත්වාගෙන යාමට පිළිබඳ සුදුසු තීරණයකට යොමු වෙන්නේ. ඊළඟට අපිට වැදගත් වෙන ව්‍යාපාර සැලැස්මේ වැදගත් වෙන කොටසක් තමයි විධායක සාරාංශය කියන එක. මේ විධායක සාරාංශයේ බලාපොරොත්තු වෙනවා විධායක සාරාංශයේ ව්‍යාපාරයකට කොහොමද වැදගත් වෙන්නේ? ඒ වගේම විධායක සාරාංශයේ අඩංගු කරුණු මොනවද කියන එක. එතකොට විධායක සාරාංශය කියන එක ව්‍යාපාරයේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට ආකර්ශනීය විදිහට තවදුරටත් මේ ව්‍යාපෘතිය මේ ව්‍යාපාර සැලැස්ම කියවනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ විධායක සාරාංශය අනුවයි. ඒතකොට ව්‍යාපාරයක වැදගත්ම මඟ පෙන්වීම පෙන්වන තැන තමයි විධායක සාරාංශය. ව්‍යාපාරයක වැදගත්ම මඟ පෙන්වීම පෙන්වන කොටස විධායක සාරාංශය. ඒක මතක තියාගන්න හොඳට. ගද්දුරට ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී මේ කොටස් වැදගත් වෙන අවස්ථා ඕනතරම් අපි අධ්‍යයනය කරලා තියෙනවා. ඒ අනුව ව්‍යාපාර සාරාංශය කියන එක කියවන්නට ආකර්ශනීය විදිහට
මේ අතාරින් නැති වෙන විදිහට කියවන්නාගේ ආකර්ෂණය ලබා ගැනීමට සරල විදිහට ඊටාම කෙටියෙන් මේ දේ සිත් ගන්න ආකාරයෙන් සකස් කිරීම ඇත්තටම ව්‍යාපාර සාරාංශයක වැදගත් වෙන්න ඕන. ඒ නිසා ව්‍යාපාර සැලැස්ම ව්‍යාපාරය පිළිබඳ හොඳ මඟ පෙන්වීමක් ලැබෙන්නේ මේ විධායක සාරාංශයෙන්. ඒ වගේම තමයි ව්‍යාපාර සැලැස්ම පිළිබඳ විශ්වාසයක් ඇති කර ගන්නට ඇල්ම ඇති පාර්ශවයන්ට ඒත්තු ගන්නන වැදගත් කොටසක් තමයි මේ විධායක සාරාංශය කියන කොටස. ඒතර මේ විධායක සාරාංශය මම කලිනුත් කතා කරා ව්‍යාපාර සැලැස්මක ඇතුළත් වෙන අංගයන් මොනවද? එම අංගයන්ගේ උපාංගයන් පිළිබඳව හොඳින් අවබෝධ කරගන්න ඕනයි කියන එක. ඒ අනුව විධායක සාරාංශයක් අපි කිව්වා මේ ව්‍යාපාරයක මේ මඟ පෙන්වීම කරන ප්‍රධානම වැදගත් වෙන අවස්ථාවක් විධායක සාරාංශය. ඒතර විධායක සාරාංශයක අඩංගු වෙන්නේ මොන කරුණුද කියලා දැනගන්න ඕනේ. ඒ අනුව අපිට පේන්න ඕන ව්‍යාපාරිකයාගේ නම සහ ලිපිනයන්. ව්‍යාපාරිකයේ අයිතිකාරුවෝ කවුද? ඔවුන්ගේ මේ නම් මොනවද? නම් ලිපිනයන්. අපි තීරණය කරනවා ඒ කොයිතරම් දුරට මේ ව්‍යාපාරයේ ඉදිරියට යන්න පුළුවන් කොයි ආකාරයෙන් සකස් වෙනවද කියන එක. එතකොට ආකර්ෂණයක් ඇති කරගෙන ඇල්මක් ඇති පාර්ශවයන්ට වැදගත් වෙනවා මෙන්න මේ කොටස් ටික. විධායක සාරාංශය ඇතුළත් වෙන කරුණු සම්බන්ධයෙන් බලනකොට. ඒ වගේම තමයි ව්‍යාපාරයේ ඉතිහාසය. ව්‍යාපාරයේ ඉතිහාසය. මේ පවත්වාගෙන අපි හොඳින් දන්න දෙයක් තමයි ව්‍යාපාර සැලැස්මක් කියන එක ව්‍යාපාරයක් ආරම්භ කරනකොට සකස් කරනවා. ව්‍යාපාරයක් නවීකරණය කරනකොට නැත්නම් පුළුල් කරනකොට සකස් කරනවා. ඒක නිසා මේ ව්‍යාපාරයේ කොයිතරම් ඉතිහාසයක් තියෙනවද? මොන වගේ කාලයක් පහු කරගෙන ගැටලු පහු කරගෙන ඉදිරියට ආපු ව්‍යාපාරයක්ද කියන එක හඳුනා ගන්න පුළුවන් ව්‍යාපාරයේ ඉතිහාස තත්ත්වය අවබෝධ කරගන්න. හරි? ඒ කියන්නේ ජාතික නිෂ්පාදනයේ කොච්චර දායක වෙනවද? සේවකයෝ සම්බන්ධයෙන් කොච්චර සේවක ධාරිතාවක් පවත්වාගෙන යනවද? තෘප්තිමත් සේවක පිරිසක් ඒකේ වැඩ කරනවද කියන එක අවබෝධ කරගන්න. ජාතික නිෂ්පාදනයේ කොච්චර දායක වෙනවද? විනිමය වශයෙන් කොච්චර ලබා දෙනවද? පරිසර හිතකාමී ලෙස කටයුතු කරනවද? විවිධ කරුණු අපිට අවබෝධ කරගන්න පුළුවන් ව්‍යාපාර ඉතිහාසය පිළිබඳ දැනගත්තාම මේ දරුවන්ට උනත් තමුන්ගේ පාසලේ ඉතිහාසය වැදගත් වෙනවා වගේම ඇල්මක් ඇති පාර්ශවයන්ට ව්‍යාපාරයක ඉතිහාසය අතිශය වැදගත් වෙනවා. ඊළඟට ව්‍යාපාරයේ දැක්ම. ව්‍යාපාරයේ අනාගතයේ බලාපොරොත්තු වෙන ළඟා කර ගැනීමට බලාපොරොත්තු වෙන தત્ත්වය. අන්නේ දැක්ම. ව්‍යාපාර විෂන් වැදගත් වෙනවා. ඊළඟට ව්‍යාපාරයේ නිෂ්ඨාව. මිෂන් එක. දැක්ම තවදුරටත් පැහැදිලි කරන අවස්ථාව තමයි අපි නිෂ්ඨාව කියලා කියන්නේ. ඊළඟට ව්‍යාපාරයේ අරමුණු පරමාර්ථ කොයිතරම් දුරට මොනවද කියලා අපි දැනගන්න ඕන. ඊළඟට නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩය හෝ සේවාව. අපි ඒකට කියනවා නිෂ්පාදිතය කියලා. එක භාණ්ඩයක් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේවාවක් නිෂ්පාදනය කරන ව්‍යාපාරය. එතකොට ව්‍යාපාරයක ඇල්මක් ඇති පාර්ශවයන්ට විධායක සාරාංශය තුල තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් මේ ව්‍යාපාරයේ මොන භාණ්ඩයක් නිෂ්පාදනය කරනවද මොන සේවාවක් නිෂ්පාදනය කරන්නේ කියන එක අවබෝධය ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව අපිට මේ නිෂ්පාදිතයේ කොයි ස්වභාවයක් අරන් තියනවද කියන එක ගන්න පුළුවන් භාණ්ඩෝ සේවාව. ඊළඟට තරඟ කිරීමට සිදුවන වෙළඳපොළ. මේ ව්‍යාපාරයට මේ ව්‍යාපාර සැලැස්ම පිළියෙල කරලා තියෙන ව්‍යාපාරයට තරඟ කිරීමට සිදුවන වෙළඳපොළක් තියෙනවා. එතකොට ගැනුම්කරුවන් පිරිස කොයිතරම් වෙළඳපොළ තත්ත්වයන්ට බෙදිලා ගිහින් තියෙනවද? එතකොට මේ ව්‍යාපාරයට සිද්ධ වෙනවා ඒ වෙළඳපොලේ තරඟ කිරීමට. එතකොට තරඟ කිරීමට සිදු වෙන වෙළඳපොළ. මේකට කටයුතු කිරීමට ශක්තියක් ව්‍යාපාරයට තියෙනවද නැද්ද කියන එක හොඳ අවබෝධයක් ලබා ගැනීමට විධායක සාරාංශය තුල තිබෙන තරඟ කිරීමට සිදුවන වෙළඳපොළ අධ්‍යයනය කිරීමෙන් අවබෝධය ලබා ගන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාරයේ සාර්ථක කිරීමටත් තරඟයෙන් වාසියත් වීමටත් හේතු. මේ ව්‍යාපාරයේ අනාගතයේ කොයිතරම් දුරට සාර්ථකත්වයට ළඟා වෙයිද? මේ තියෙන තරඟය තුලින් ව්‍යාපාරයට කොයිතරම් වාසි ගන්න පුළුවන්ද කියන එකත් ඒ වාසි ලබා ගැනීමටත් හේතු මොනවද කියන එක විධායක සාරාංශය තුල
ඇතුළත් වෙන්න ඕන. එතකොට ව්‍යාපාරයේ සාර්ථක කිරීමට හේතුව දැනගන්න ඕන. ඒ වගේම තරඟකාරීත්වයේ වාසි ඇතිවීමට මොන වගේ හේතුද මේකේ ඇතුළත් වෙන්නේ කියන එක මේ විධායක සාරාංශය තුල දැකින්නට අවස්ථාව ලැබෙන්න ඕන. ඊළඟට ප්‍රධාන කළමනාකරණ කණ්ඩායම්. මේ කළමනාකාරීත්වයේ සකස් වෙලා තියෙන කොයි මට්ටමකද කොයි ස්වභාවයෙන්ද කොයි මේ ව්‍යාපාරයට කටයුතු මැනවින් කරන්න පුළුවන් කණ්ඩායමක් හැටියට ක්‍රියා කරන්නේ කොහොමද කියන එක මේ විධායක සාරාංශය තුල ඇතුළත් වෙන්න ඕන. ඒ වගේම ව්‍යාපාරයේ මුළු ආයෝජනය කොච්චර මුදලක් ආයෝජනය කරනවද? ව්‍යාපාරිකයා යොදන ප්‍රමාණය කොච්චරද කියලා. සමහර විට මේ මුළු ආයෝජනයේම ව්‍යාපාරිකයා යොදන්නේ නැහැ සමහර විට. එතකොට ව්‍යාපාරිකයා කොච්චර මේකට යොදවනවාද? ප්‍රතිශතයක් හැටියට 100ට ගානකින් යොදනවා නැත්නම් මුදලක් හැටියට අපේක්ෂිත මුළු ආයෝජනයෙන් ව්‍යාපාරිකයෝ යොදන මුදල් ප්‍රමාණය. ඒ වගේම වෙනත් පාර්ශවයන්. මෙතනදී වෙනත් පාර්ශවයන් කියන එකෙන් අදහස් කරන්නේ අපේක්ෂිත ණය ප්‍රමාණය. බැංකු වලින් වෙන්න පුළුවන්, මුල්‍ය ආයතන වලින් වෙන්න පුළුවන්. එතකොට මේ මෙන්න මේ අපේක්ෂිත ණය ප්‍රමාණය, ව්‍යාපාරිකයා යොදන ප්‍රමාණය මේවා ගැනත් ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීමක් ව්‍යාපාරයක ඇල්මක් ඇති පාර්ශවයන් විධායක සාරාංශය තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විධායක සාරාංශයක ඇතුළත් වෙන්න ඕන කරුණු අපි කතා කරා. ව්‍යාපාරිකයාගේ නම, ලිපිනය, ව්‍යාපාරයේ ඉතිහාසය, ව්‍යාපාරයේ දැක්ම, නිෂ්ඨාව, අරමුණු, පරමාර්ථ, නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩය හෝ සේවාව, තරඟ කිරීමට සිදුවන වෙළඳපළ, ව්‍යාපාරයේ සාර්ථක වීමටත් තරඟයෙන් වාසි අත්වීමටත් හේතු මොනවද? ප්‍රධාන කළමනාකරණ කණ්ඩායම් කොහොමද? මුළු ආයෝජනයේ ව්‍යාපාරිකයා යොදන කොටස, ඒ වගේම අපේක්ෂිත ණය ප්‍රමාණය කොපමණද කියලා දැනගන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට විධායක සාරාංශයක් අපිට සකස් කරන්නත් පුළුවන් වෙන්න ඕන. ඒතර විධායක සාරාංශයක් සකස් කරනකොට අර මං ඉස්සෙල්ලා කිව්වා වගේම විධායක සාරාංශය තුල අඩංගු කරුණු ටික කොයි ආකාරයෙන්ද අපි පෙළගස්සලා තියෙන්නේ කියන එක මෙතනදී වැදගත් වෙන්නේ. සාමාන්‍යයෙන් විධායක සාරාංශයක පළමුවෙන්ම මුලින්ම අපි ඇතුළත් කරන්න ඕන ව්‍යාපාරයේ නම. විධායක සාරාංශයක අපි ඉස්සරහම දාන්න ඕන ව්‍යාපාරයේ නම මොකක්ද කියන එක. හරි? නිසල සහ සහෝදරයෝ. ඊට පස්සේ අයිතිකරුගේ නම. අයිතිකරුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් ඒ අයගේ නම් මොනවද කියලා. හරි? සිතුමාල් පෙරේරා and අමායා නම් තියෙන්න පුළුවන්. අයිතිකරුගේ නම්. ඊළඟට ලිපිනයන්. ඒ ලිපිනයන්ගේ සමහරට එකම ලිපිනය වෙන්න පුළුවන්, ලිපිනයන් වෙනස් වෙන්න පුළුවන්. හරි? එතකොට කොයි ලිපි ගොනුව කියන එක අදහස් කරන්නේ ලිපිනය තමයි. ඒකේ මොනවද? ඒකේ වර්තමානයේ තියෙන මේ ලිපිනයන්ට ගැලපෙන ආකාරයෙන් ඒවා සකස් වෙන්න ඕන. ඊළඟට ව්‍යාපාරයේ දැක්ම. මේ ව්‍යාපාරයේ අනාගතයේ බලාපොරොත්තු වෙන කොමුණ තත්ත්වයට ළඟා කරගන්නද යන්නේ කියන එක පුළුවන් වෙන්න ඕන. ඊළඟට මෙහෙවර ප්‍රකාශය. දැක්ම තවදුරටත් පැහැදිලි කරලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද? ඊළඟට මුළු ආයෝජනය. ඊළඟට නිෂ්පාදනය කරන භාණ්ඩය හා සේවාව. ඊළඟට තරඟ කිරීමට සිදුවන වෙළඳපළ. ඊළඟට ප්‍රධාන කළමනාකරණ කණ්ඩායම. ඊළඟට මුළු ආයෝජනය අපි කිව්වා අයිතිකරු යොදන ප්‍රමාණය. ඊළඟට මේ බැංකු ණය ආශ්‍රිතව ලබා ගන්න. මෙන්න මේ ආකාරයෙන් විධායක සාරාංශය කියන එක අපි සකස් කරනවා මේ ඇතුළත් වෙන කරුණු වශයෙන්. එතකොට විධායක සාරාංශය කියන්නේ ව්‍යාපාර සැලැස්මක තියෙන වැදගත්ම මඟ පෙන්වන කොටසයි. එතකොට මේක ආකර්ශනීය විදිහට ඇල්ම ඇති පාර්ශවයෝ ඉන්නවා. හරි? එහෙම ඇල්ම ඇති පාර්ශවයන්ට ආකර්ශනීය විදිහට සිත් ගන්න ආකාරය, ඊටා කෙටි වෙලාවකින් ව්‍යාපාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දෙන ආකාරයෙන් මේක සකස් වෙලා තියෙන්න ඕන. ඒක තමයි මේ විධායක සාරාංශයක තියෙන වැදගත් වෙන්න ඕනේ. මොකද ඇල්ම ඇති පාර්ශවයේ විශාල කාලයක් මේ සඳහා බලාපොරොත්තු වෙන්නේ නැහැ ව්‍යාපාරය පිළිබඳ අදහසක් ගන්න. ඒ නිසා කෙටියෙන් ඊටාම සරලව ආකර්ශනීය විදිහට සිත්වල ගන්නා විදිහට සරල භාෂාවකින් මේක ඇතුළත් වෙලා සකස් කරලා තියෙන්න ඕන. ඒ නිසා ව්‍යාපාර අධ්‍යයනයේ හොඳින් හදාරන දරුවන්ට තමුන්ගේ ව්‍යාපාරයක් කරගෙන යාමටත් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමටත්
මේ ව්‍යාපාර සැලැස්ම කියන එක ඊටම වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ කාලය තුලත් මේ තව මේ ගැන ගැඹුරු අධ්‍යයනයක් කිරීමෙන් හොඳ සාර්ථක ප්‍රතිඵලයක් ගන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. අයබෝවන්.